11 ශ්‍රේණිය සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය. ප්‍රශ්න අංක 1 මෙම ත්‍රිකෝණයේ වර්ගඵලය සෙවිය හැකි ආකාර තුනක් අපි ලියන්න කියලා කියනවා. මෙන්න ත්‍රිකෝණය, මේ ත්‍රිකෝණයේ වර්ගඵලය, ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බ උස නැත්නම් උච්චය. ඒතකොට මේ ත්‍රිකෝණය ගත්තොත් ඔයා මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් මේ ආකාර තුන ලියන්නයි යන්නේ. මෙන්න මේ BC කියන පාදය ආධාරකයේ විදිහට ගත්තොත් ඒකට අදාළ ලම්බ උස තමයි AD වෙන්නේ. එහෙනම් භාගය කොහොමත් වෙනවා? භාගයයි BC වැඩි කිරීම AD කියලා වෙනවා. එතකොට අපි AB කියන ආධාරකයේ ගත්තොත් ලම්බ උස වෙන්නේ CF කියලා. එහෙනම් භාගයයි AB වැඩි කිරීම CF කියලා ලියන්න ඕන. ආධාරකයේ අපි AC ගත්තොත් AC ආධාරකයට ලම්බ උස, AC ආධාරකයට ලම්බ උස වෙන්නේ BE කියලා. ත්‍රිකෝණයක් නිසා භාගයයි AC වැඩි කිරීම BE කියලා තමයි වෙන්නේ. එහෙනම් ඔයාට භාගයයි BC වැඩි කිරීම AD, භාගයයි AB වැඩි කිරීම CF, භාගයයි AC වැඩි කිරීම BE කියලා ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන ආකාර ලබා ගන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නාංක 2 මෙම සමාන්තරාශ්‍රය වර්ගඵලය ලැබෙන ආකාර දෙකක් ලියන්න තියෙනවා. සමාන්තරාශ්‍රික වර්ගඵලය ලබා ගන්න සමාන්තරාශ්‍රික වර්ගඵලය සමාන ආධාරකය වැඩි කිරීම ලම්බ උස නැත්නම් උච්චය. එහෙනම් මේ සමාන්තරාශ්‍රයේ ආධාරකයේ PQ කියලා ගත්තොත් ඒකට අදාළ ලම්බ උස ඔයාට SL කියලා වෙනවා. ආධාරකයේ PQ වැඩි කිරීම SL කියලායි වෙන්නේ. ආපහු ඔයා ආධාරකයේ ගත්තොත් එහෙම QR කියලා. QR ආධාරකයට අදාළව SN කියන ලම්බ උස තමයි තියෙන්නේ. එහෙනම් QR වැඩි කිරීම SN කියලා ඔයාට ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයන්න පුළුවන්. ප්‍රමේයයන් අපි මෙන්න ප්‍රමේය එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. ඒ ප්‍රමේය මතක තියාගන්න ඕනේ. මේ ප්‍රමේයට අදාළව මෙන්න තියෙනවා සාධනය. මේ සාධනය ගත්තොත් එහෙම අපි සාධනයේ හිස්තැන් පුරවන්න පටන් ගමු. මේ සාධනයේ මෙන්න මේ තියෙන්නේ ඒ රූප සටහන එකක් තමයි. අපි දත්තයත් එක්කම අපි මේක කියමු. මේ දත්තය ABCD, මේ ABCD කියන සමාන්තරාශ්‍රය හා ABPQ සමාන්තරාශ්‍ර දෙක, ABPQ කියන සමාන්තරාශ්‍රය. ඔය සමාන්තරාශ්‍ර දෙක එකම AB, මේ තියෙන AB ආධාරකයන් මත හා DP මේ ආධාරකය මේ සමාන්තර රේඛා දෙක සමාන්තර රේඛා අතර පිහිටා ඇත. මේ සාධනය කළ යුත්තේ ABCD හා ABPQ සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන බව. මේ ABCD සමාන්තරාශ්‍රය ABPQ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමාන බව තමයි සාධනය කරන්න ඕන. මෙන්න සාධනය. මෙම සාධනය පහසු කර ගැනීම සඳහා XY MN මෙන්න X Y MN කියලා කෝණ නම් කරලා තියෙනවා. ඒ වගේම ADQ හා BCP ත්‍රිකෝණවල මේ ADQ කියන ත්‍රිකෝණය මේ තියෙන්නේ, BCP ත්‍රිකෝණය මේ තියෙන්නේ. ඒ ත්‍රිකෝණවල මෙන්න X සමානයි මේ X කියන කෝණය M කියන කෝණයට සමානයි. ඒක වෙන්නේ මේ තියෙන්නේ තීරයක් රේඛාව විදියට මේ සමාන්තර රේඛා දෙක. සමාන්තර රේඛා දෙකක් මේ තීරයක් රේඛාවෙන් කැපුණම මේ F අකුරේ කෝණ විදියට තමයි මේ කෝණ දෙක තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ රේඛාව සමාන්තර රේඛා දෙක, මේ තමයි ඒ තීරයක් රේඛාව. ඒතර F අකුරක් තමයි මේ තියෙන්නේ. ඒ F අකුරේ කෝණ වලින් X සහ M සමාන වෙනවා. ඒක තමයි X සමානයි M කියන්නේ. ඒ වගේම Y සමානයි N. Y කෝණයයි N කෝණයයි සමාන වෙන්නේ මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙක. මේ තමයි තීරයක් රේඛාව. මේ N F අකුරේ කෝණයක් මේ දෙකෙත් හැදෙනවා. මේ Y සහ N දෙන්නම සමාන වෙනවා. ඉතින් හේතුව හැටියට අපි ලියන්නේ y සමානයි
n කියලා ලියපුවාම ඒකෙත් ලියන්නේ අනුරූප කෝණ කියලායි අපි එතනට ලියන්නේ. ඒ වගේම මොකද අනුරූප කෝණ කියලා ලියන්නේ AQ සමාන්තරයි BP නිසා. AQ සහ BP සමාන්තර හින්දා තමයි මේ F අකුරේ කෝණ වලින් අපි මෙයාට සමානයි කියලා කිව්වේ. ඊට පස්සේ ඔන්න ඒ නිසා මොකද වෙන්නේ AD සමානයි BC. AD කියලා කියන්නේ AD කියන්නේ මේ පාදය, BC කියන්නේ මෙන්න මේ පාදය. ඔන්න ඔය දෙක සමානයි. මොකද මේ සමාන්තරාශ්‍රය සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක මේ සම්මුඛ පාද අනිවාර්යෙන් සමාන වෙනවා. ඒ නිසා ABCD සමාන්තරාශ්‍රය සම්මුඛ පාද කියලා හේතුව දාලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක, ඒ කියන්නේ මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි, ඒ දෙක අංග සම කරන්න. ADQ කියන ත්‍රිකෝණයේ අංග සමයි මේ ඉරියන්නේ ADQ කියන ත්‍රිකෝණය. ඒක අංග සමයි BCP ත්‍රිකෝණය කියලා ලියන්න පුළුවන්. එහෙනම් BCP ත්‍රිකෝණය කියලා තමයි ලියවෙන්නේ. අවස්ථාව කෝකෝපායතේ අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරාට පස්සේ ඊළඟට කියනවා ADQ හා BCP ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. මොකද අංග සම වුණාට පස්සේ ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන් සමාන වෙනවා ඒ ත්‍රිකෝණ දෙක. ඊට පස්සේ අපිට අංක එකේ කියනවා රූපය අනුව ABCQ මෙන්න AB මෙන්න මෙතන තියෙනවා CQ කියන මේ අපි ගත්තොත් ත්‍රපීසියම ABCQ මේ එතකොට ඔය කියපු ABCQ චතුරස්‍රය කිව්වට කමන්නේ. චතුරස්‍රය එක් ත්‍රිකෝණ එකතු කළ විට, ඒ කියන්නේ ඔය කියපු ත්‍රිකෝණ දෙක වෙන වෙනම එකතු කරනවා. එතකොට ABCQ කියන චතුරස්‍රයට නැත්නම් ත්‍රපීසියමට ADQ කියන මේ ADQ කියන ත්‍රිකෝණය එකතු කරනවා. ඒ වගේම ආපහු ABCQ කියන චතුරස්‍රයට BCP කියන ත්‍රිකෝණය, BCP කියන මේ ත්‍රිකෝණය එකතු කරනවා. මේ චතුරස්‍රයට මේක එකතු කරාම සමාන්තරාශ්‍රය හැදෙනවා. මේ චතුරස්‍රයට මෙයා එකතු කරාම මේ සමාන්තරාශ්‍රය හැදෙනවා. එහෙනම් අවසානයේ අපිට ඔය විදිහට අපිට පුළුවන් ABCD චතුරස්‍රයේ වර්ගඵලය සමානයි සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි ABPQ සමාන්තරාශ්‍රය වර්ගඵලය කියලා අවසානයේ ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ දෙවෙනියට තියෙන රූප සටහනේ වුණත් ඒ මුල ටික ඒ විදිහටම අංග සම කරගත්තට පස්සේ අපිට හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට ABPD චතුරස්‍රයේ එක් ඔය කියපු ත්‍රිකෝණ අඩු කරනවා. අපි අර අංග සම කරන ත්‍රිකෝණ ඒ ඉස්සලා කරපු විදිහටම අංග සම කරන ත්‍රිකෝණ අපි අඩු කරනවා. එතකොට ABPD කියන්නේ මේ ABPD කියන්නේ මෙන්න මේ විශාල මේ තියෙන ඒ ත්‍රපීසියමක් කියන්න පුළුවන්. චතුරස්‍රය කියලා ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකෙන් මේ ත්‍රිකෝණය තමයි අඩු කරන්නේ. එතකොට මේ සමාන්තරාශ්‍රය හැදෙනවා. මේ ත්‍රිකෝණය අඩු කරොත් මේ සමාන්තරාශ්‍රය හැදෙනවා. ඒ සමාන්තරාශ්‍ර දෙකත් වර්ගඵලයෙන් සමානයි කියලා තමයි අපි මේ පැත්තෙන් ADQ ත්‍රිකෝණය තමයි අඩු කරන්නේ. මේ පැත්තෙන් අඩු කරන්නේ BCP ත්‍රිකෝණය. අන්න එතකොට අපිට අවසානයේ කිව්ව විදිහට ABPQ ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමාන වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ අවසානයේ හතරවෙනි ප්‍රශ්නේ ඊළඟ හතරවෙනි ප්‍රශ්නෙට ගියාම ඒකේ තියෙනවා අපිට මේ වගේ රූප සටහනක් තියෙනවා. මෙම රූපයේ සමාන්තරාශ්‍ර දෙකක් නම් කරන්න. එම සමාන්තරාශ්‍ර දෙක වර්ගඵලයෙන් සමානද කියලා අහනවා. එතකොට මෙන්න සමාන්තරාශ්‍ර දෙක අපිට පේනවා AB කියන සමාන්තර රේඛාව සහ CD කියන සමාන්තර රේඛාව අතර AB ආධාරකය වෙන එක සමාන්තරාශ්‍රයක් තමයි මේ තියෙන්නේ. අනිත් සමාන්තරාශ්‍රය මේ තියෙන්නේ. සමාන්තරාශ්‍ර දෙකක් ඒක වර්ගඵලයෙන් සමානයි ඒ අපි කතා කරපු ප්‍රමේයට අනුව. එහෙනම් මුලින්ම අපිට ලියන්න පුළුවන් AB FD කියන සමාන්තරාශ්‍රය හා සමාන්තරාශ්‍ර දෙකක් මුලින්ම නම් කරන්න කියනවා. AB FD කියන සමාන්තරාශ්‍රය ඒ වගේම ABCE කියන සමාන්තරාශ්‍රය තමයි අනිත් සමාන්තරාශ්‍රය. එතකොට ওই සමාන්තරාශ්‍ර දෙක අන්න වර්ගඵලයෙන් සමාන වේද? වර්ගඵලයෙන්
සමාන වේ. ඉතින් වර්ගඵලයෙන් සමාන වෙන්න හේතුව තමයි එකම ආධාරකයේ සහ එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටීම. තමයි ඒකට හේතුව වෙන්නේ. මෙන්න ඊළඟ ප්‍රශ්නේ මෙතන තියෙනවා ඒ වගේම රූප සටහනක්. දැන් මේවා සාධනය කරන්න කියන හැම වෙලාවෙම සාධනය කරන පිළිවෙල කරන්නම ඕන. ඊට ඉස්සෙල්ලා ගණන් වලත් සාධනය කිරීම මොකක්ද ඒ පිළිවෙල? මේ ඉස්සෙල්ලාම ඔයා රූප සටහන අඳින්න. ඒක අඳින්නම ඕන. ඊට පස්සේ ඒ උත්තර පත්‍රය. ඊට පස්සේ අපි කියනවා මෙන්න දැන් අපිට තියෙනවා රූපේ ABCD හා PQRS සමාන්තරාශ්‍ර දෙකකි. ES සමාන්තරයි AP වේ. ADE ඒ වගේම PBC ABR හා PQS සරල රේඛාවේ අන්න ඒ ටික අපි දත්තය කියලා ඒ දත්තේ යටතේ ඒ ටික ලියන්න ඕන. ඊට පස්සේ සාධනය කළ යුත්තේ කියලා ලියලා මෙතන ඉඳන් මේ අංක 1 2 3 4 අහන ටික ලියන්න ඕන. සාධනය කරන්න බව පෙන්වන්න කියලා තියෙද්දි අපි ඒ ටික ඒ විදිහට ලියන්න ඕන. ඊට පස්සේ අන්න අපිට සාධනය පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ අන්න අපි තේරුම් ගමු බලන්න මේ මොනවද කියලා දෙන්නේ කියලා. ABCD හා PQRS. මේ ABCD කියන්නේ මේ සමාන්තරාශ්‍රය, PQRS කියන්නේ ඒ සමාන්තරාශ්‍ර දෙකක්. මේ සමාන්තරාශ්‍ර දෙකක් නම් මෙන්න මෙයාට සමාන්තරයි. ඒ වගේම මේ පාදයට සමාන්තරයි. එතකොට ඒ විදිහටම මේකත් සමාන්තරාශ්‍රයක් කියනවා නම් මෙයාට සමාන්තර වෙනවා. ඒ වගේම තමයි මේ සමාන්තර රේඛාවම තමයි මේ විදිහට යන්නේ. මෙයත් එහෙමයි. අපිට තවත් සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මේ තුන් දෙනාත් ඒ වගේම සමාන්තර වෙනවා. ඊළඟට මේ දෙන්න වෙනම සමාන්තරයි කියලා දාලා තියෙනවා. තව ES කියන්නේ මෙන්න මේ රේඛාව ඒක සමාන්තරයි AP වෙනවා කියලා ඒක දීලා තියෙනවා. මෙන්න ඒ ලකුණු වෙලා තියෙනවා ඒක. තව අනිත් කියන මේ ADE PBC ABR PQS සරල රේඛා වෙනවා කියලා දීලා තියෙනවා. ඔය ටික රූපේ ලකුණු කරන්න කියලා තමයි අංක 1 කියන්නේ. ප්‍රමාණ දෙකේ අපිට කියනවා APCE. මේ තියෙන්නේ PCE කියන මේ හා APRS මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමාන බව. මේ සමාන්තර රේඛා දෙකක් අතර නම් තියෙන්නේ එකම ආධාරකය කියන්නේ AP ආධාරකය නම් මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයට සමානයි කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒ කියන්නේ එකම ආධාරකය. එහෙනම් අපි කෙලින්ම ලියනවා ඔය අහලා තියෙන අංක 1 අහලා තියෙන APCE සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි APRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා ලියනවා. මේ තියෙන්නේ APCE සමාන්තරාශ්‍රය එකම ආධාරකය තමයි AP ආධාරකය. සමාන්තර රේඛා යුගලක් අතර තමයි පිහිටන්නේ. මේ තියෙන්නේ සමාන්තර රේඛා යුගල. ඒ වගේම AP RS කියන සමාන්තරාශ්‍රය මේ තියෙන්නේ. ඒකත් එකම ආධාරකය සමාන්තර රේඛා යුගලක් අතර පිහිටන්නේ. එතකොට අපි හේතුව හැටියට AP ආධාරකය සහ AP සමාන්තරයි ES සමාන්තර රේඛා අතර පිහිටීම කියලාට හේතුව ලිව්වනම් ඇති. එතකොට මේ දෙවෙනි එකේ විදියට වෙන්නේ. තුන්වෙනි එකේදී අපිට කියන්නේ පළවෙනි අපි කරානේ රූපේ දත්ත ලක්ෂණ කරන් තියෙන පළවෙනි එකේ CDE ත්‍රිකෝණය. CDE කියන්නේ මේ ත්‍රිකෝණය. ඒ වගේම QRS මෙන්න QRS කියන්නේ මේ ත්‍රිකෝණය. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක අංග සමබව සාධනය කරන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ ත්‍රිකෝණ දෙක අංග සමබව සාධනය කරන්න ඕන. මේ ත්‍රිකෝණ දෙක අංග සමබව සාධනය කරද්දී අපි ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ත්‍රිකෝණ දෙකේ මොන අපි දන්න විදිහට අපිට පේනවා මෙන්න මේ රේඛාව සහ මේ රේඛාව සමාන්තර වෙනවා. මේ තීරයක් රේඛාව. එතකොට අපි මෙන්න මේ කියන කෝණය මේ කියන කෝණයට
සමානයි. F අකුරක් මේ තියෙන මේ තීරයක් රේඛා මේ සමාන්තර රේඛා දෙක. F අකුරේ කෝණින්ද මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ තීරයක් රේඛාව මේ රේඛාවයි සමාන්තර රේඛා. එතකොට අපිට මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. එතකොට ඒත් අනුරූප කෝණ වලින් තමයි එහෙම වෙන්නේ. F අකුරේ කෝණ වලින් අනුරූප කෝණ වලින්. එතකොට දැන් අපි කරපු මේ එක සමාන්තරාශ්‍රයක් කිව්වා. මේ තව සමාන්තරාශ්‍රයක් කිව්වා. සමාන්තරාශ්‍රය මේ සමාන්තරාශ්‍රය මේ පාදයේ සම්මුඛ පාදය. මේ දෙක සමානයි. මේ සමාන්තරාශ්‍රයේ මේ පාදයේ සම්මුඛ පාදය. මේ දෙක සමානයි. එහෙනම් මේ දිගයි මේ පාදයට සමාන වෙනවා. එතකොට මේ ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණයට අංග සම වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් ඒක අපි ලියලා පෙන්නන්නත් ඕන. මුලින්ම අපි ඒක ලියද්දී ඉස්සෙල්ලම ඔය කියන ත්‍රිකෝණ දෙක. ඒ කියන්නේ CDE ත්‍රිකෝණය හා QRS ත්‍රිකෝණ සලකමු කියලා ලියනවා. ඉස්සෙල්ලම කෝණ දෙකක්. මේ කෝණයට සමානයි කියලා ලියමු. ඒ කියන්නේ මෙන්න මේ කියන DEC කෝණය අපි ඒ අකුරම දාලා ලියන්න වෙනවා. අපිට පිළියමු DEC කෝණය. මෙන්න මේ DEC කෝණය සමාන වෙනවා මෙතන QRS කෝණයට. QRS කෝණයට සමාන වෙනවා. හේතුව තමයි අනුරූප කෝණ වලින්. එස් මේ කෝණ දෙක බලමු. මේ කෝණයයි. මේ කෝණය DCE කෝණය. එහෙනම් DCE කෝණය සමාන වෙනවා මෙතන QSR කෝණයට මේකත් අපි අනුරූප කෝණ කියලා කියමු. ඒ වගේම මේ පාදයට සමානයි. මේ පාදය තමයි EC පාදය. EC පාදය සමානයි RS පාදයට. එහෙනම් ඒ වෙන්නේ ඒක කෙලින්ම අපි ECRS කියලා ලියන්න. EC පාදයේ ඉස්සලා සමාන කරන්න AP පාදයට. EC පාදය AP පාදයට සමානයි. ඒ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද කියලා වෙනවා. ආපහු මේ AP පාදය සමානයි RS පාදයට. නැත්නම් RS පාදය සමාන වෙනවා AP පාදයට. RS කියන්නේ මෙයා ඒක සමාන AP පාදයට. ඒකටත් ලියන්නේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද කියලා. එතකොට CE සමානයි APට RS සමානයි APට. එහෙනම් මේ දෙන්න සමාන වෙනවා ප්‍රත්‍යක්ෂ වලින්. ප්‍රත්‍යක්ෂ පහ EC සමානයි RS කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වෙද්දි කෝණ දෙකත් හරි පාදයක් හරි. එහෙනම් අපිට අවසානයේ ලියන්න පුළුවන් CDE ත්‍රිකෝණය අංග සමයි QRS ත්‍රිකෝණය වේ කියලා ලියන්න පුළුවන්. එහෙනම් ওই ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කිව්වා. අපි ත්‍රිකෝණ දෙක අංග සම කරා. අවසානයේ හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම අංක 4 වාට මෙන්න මේ විදියක් කියනවා. අංක 4 කියනවාට ABCD හා PQRS සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන බව සාධනය කරන්න. මොකද්ද ABCD කියලා කියන්නේ? මෙන්න ABCD කියන සමාන්තරාශ්‍රය මෙන්න මේක. ඒ වගේම PQRB කියන්නේ මෙන්න මේ සමාන්තරාශ්‍රය. මේ වෙද්දී අපි මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමාන කරා. එතකොට මේ දෙන්න මේ ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි කියලා කිව්වා. ඒ ත්‍රිකෝණ දෙක අයින් කරනවා. ඒ වගේම මේ සමාන කරපු සමාන්තරාශ්‍ර දෙකෙන් මේ ත්‍රිකෝණයත් අයින් කරනවා. ඒතර ඉතුරු වෙන්නේ අපිට මේ සමාන්තරාශ්‍රය මේ සමාන්තරාශ්‍රය. ඒතර මේ දෙක වර්ගඵලයෙන් සමානයි කියලා ලියන්න පුළුවන්. මෙන්න ඊළඟ අවස්ථාව මුලින්ම අපි APCE සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි කියලා කිව්වා APRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට. අපි එතන පළවෙනියටම අපි ඒක කරලා තියෙනවා. ඒ නිසා අපි ඒක ලියලා දෙපසින්ම අංග සම
ත්‍රිකෝණය හා මෙන්න මේ ත්‍රිකෝණය මෙතන තියෙන APB කියන ත්‍රිකෝණය APB ත්‍රිකෝණය ඉවත් කිරීම දෙපැත්තෙන් මේක අඩු කරනවා අංග සම ත්‍රිකෝණ දෙක අපි මේ තියෙන අංග සම කරපු ත්‍රිකෝණ දෙක CDE කියන්නේ CDE කියන්නේ මේ ත්‍රිකෝණය. ඉතින් අපි මේකයි අයින් කරනවා. මේ සමාන්තරාශ්‍රයෙන් මෙයාවයි අයින් කරාම ඉතුරු වෙන්නේ මේක. මේ සමාන්තරාශ්‍රයෙන් මෙයාවයි අයින් කරනවා ඉතුරු වෙන්නේ මේක. ඉතින් මේ දෙක සමානයි කියලා අවසානයේ කියන එකයි කරන්නේ. ඉතින් අපි ඒක ලියමු. මෙන්න APCE සමාන්තරාශ්‍රයෙන් අපි අඩු කරනවා CDE කියන ත්‍රිකෝණයයි තව අඩු කරනවා APB කියන ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණ දෙක අඩු කරනවා. ඒ වගේම සමානයි ආපහු අනිත් පැත්තෙන් අපි APRS කියන සමාන්තරාශ්‍රයනුත් අඩු කරනවා QRS කියන ත්‍රිකෝණයයි QRS කියන්නේ මෙන්න මේ QRS කියන්නේ මේ ත්‍රිකෝණය ආපහු මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ APB කියන ත්‍රිකෝණය. අන්න එහෙනම් මේ සම්පූර්ණ සමාන්තරාශ්‍රයෙන් මේ දෙන්න අඩු වෙන්නේ. මේ සමාන්තරාශ්‍රයෙන් මේ දෙන්න අඩු වෙන්නේ. ඉතුරු වෙන්නේ මේ දෙන්න. එහෙනම් ඉතුරු වෙන්නවට ඔය කියන ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි PQRB සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියලා අවසානයේ ලියන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ප්‍රමේයයක් තියෙනවා අපිට. ප්‍රමේය තමයි එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර ත්‍රිකෝණයක්ද සමාන්තරාශ්‍රයද පිහිටා ඇතනම් එම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩකට සමාන වේ කියලා. එතකොට අපි දන්නවා මෙන්න මේ දැන් අපි මේ තියෙන ත්‍රිකෝණය PQT කියන ත්‍රිකෝණයයි PQRS කියන සමාන්තරාශ්‍රය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් එහෙම මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට අපි ඒක කරද්දී මොකද කරන්නේ? මෙන්න මේ ත්‍රිකෝණය මේක විකර්ණයක් වෙන විදියට සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරනවා. මේ ත්‍රිකෝණය මේක විකර්ණයක් වෙන විදියට සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරපුවම එහෙනම් එකම ආධාරකයා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි මේක සමාන්තරාශ්‍රයක් මේ දින අනිත් සමාන්තරාශ්‍රය කියන්නේ PQRS කියන සමාන්තරාශ්‍රය එකක් අනිත් එක තමයි PQUT කියන සමාන්තරාශ්‍රය. මේ PQUT සමාන්තරාශ්‍රයෙන් භාගයක් තමයි මේ ත්‍රිකෝණය වෙන්නේ. මොකද මේ විකර්ණයේ හින්දා සමාන්තරාශ්‍රයක විකර්ණයක් වෙන වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකකට කැඩෙනවා කියලා වදන්නවා. එතකොට මේ සමාන්තරාශ්‍රයට සමාන නම් මෙයාගෙන් භාගයක් මෙයා නම් මේ PQRS කියන සමාන්තරාශ්‍රයෙන් භාගයක් තමයි මෙයා කියලා අන්න ඒක ලියලා පෙන්නන්නයි මේ යන්නේ. එතකොට ඒක ලියද්දී මෙන්න දත්තය PQRS සමාන්තරාශ්‍රය හා PQT ත්‍රිකෝණයේ එකම PQ ආධාරකයේ මත හා PQSR සමාන්තර රේඛා අතර පිහිටා ඇත කියන එක දත්තය. සාධනය කළ යුත්තේ ඊළඟට වට සාධනය කරන්න තියෙන්නේ PQT ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ බව තමයි සාධනය කරන්නේ. නිර්මාණයක් තියෙනවා ඒ තමයි PQUT සමාන්තරාශ්‍රය සම්පූර්ණ කිරීම. ඉස්සලගිබු ත්‍රිකෝණයට අදාළ සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරා. සාධනය PQT ත්‍රිකෝණය සමාන වෙනවා භාගයයි PQUT ත්‍රිකෝණයට. ඊට පස්සේ කියනවා ඒ TQ යනු PQUT සමාන්තරාශ්‍රය විකර්ණයක් හින්දා. විකර්ණයෙන් හින්දා අපි කියනවා සමාන්තරාශ්‍රයක විකර්ණයක් වගේ වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකකට වෙන් වෙනවා. අන්න ඒ නිසා. නමුත් PQRS සමානයි PQUT වෙනවා. ඒ PQ එකම ආධාරකයා එකම නැත්නම්
නැත්නම් PQ සමාන්තරයි SU නිසා. ඒ හින්දා අපි PQT ත්‍රිකෝණය සමාන වෙනවා භාගයයි PQRS වර්ගඵලය වෙන. ඔන්න ඔය විදිහට ඔයාලට සාධනය කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නට අපි යනවා. ඒකෙදි අපිට මෙන්න මේ වගේ දැන් අපි මේකේ අපිට බලමු අපි මෙන්න මේ තියෙන රූප සටහන. ඊට පස්සේ ප්‍රශ්නේ අපිට කියනවා PQRS සමාන්තරාශ්‍රයේ PQRS කියන්නේ මේ සමාන්තරාශ්‍රය QRට QR මේ කියන්නේ QR මෙන්න තියෙන QRට ලම්බකව තියෙන ඒ රේඛාව QRට ලම්බකව S සිට S වල ඉඳලා ඇඳි රේඛාව දික්කල PQ මේ තියෙන PQ පාදයේ දික්කල T හිදී හමුවේ ST හා QR රේඛා O හිදී ඡේදනය වේ. මේ රේඛා දෙක O වලදී ඡේදනය වෙනවා. එහෙනම් ඔයගෙන් අහනවා RST ත්‍රිකෝණයේ වර්ගඵලයත් RST මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් PQRS සමාන්තරාශ්‍රය වර්ගඵලයත් අතර සම්බන්ධය ලියන්නලු හේතු දක්වන්න. PQRS අන්න එහෙනම් මේ RST ත්‍රිකෝණය කියලා කියන්නේ ඒ ත්‍රිකෝණයත් මේ PQRS ත්‍රිකෝණයත් ඒ දෙකම එකම ආධාරක. ඒ කියන්නේ QS ආධාර RS ආධාරකය හා RS PT සමාන්තර රේඛා අතර පිහිටන්නේ. එහෙම වෙනවා නම් මේ සමාන්තරාශ්‍රයෙන් භාගයක් තමයි මේ ත්‍රිකෝණේ වර්ගඵලය වෙන්නේ. සම්බන්ධය ලියන්න කියලා කියන්නේ. සම්බන්ධය කෙලින්ම අපිට අංක 1 කියලා දාලා සම්බන්ධය ලියන්න පුළුවන්. මෙන්න මේ RST කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. RST ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා භාගයයි මෙන්න මේ සමාන්තරාශ්‍රය. ඒ තමයි RS PQ නැත්නම් PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. ඒ හේතුව ලියනවා නම් එකම ආධාරකය එකම කියලා කියන්නේ SR ආධාරකය සහ SR සමාන්තරයි PT මත සමාන්තර රේඛා අතර සමාන්තර මෙතන සමාන්තරයි කියලා කියනවා රේඛා අතර පිහිටීම කියලා කියමු. නැත්නම් අතර සමාන්තර රේඛා කතාව ඕනේ අතර පිහිටීම මේ SR සමාන්තරයි PT මේවා අතර පිහිටන්නේ කියලා ලියපුවම හරි. මෙන්න ඒකේ දෙවෙනි ප්‍රශ්නය PS සමානයි 6cm PS කියන්නේ මෙන්න මේ රේඛාව 6ක් වෙනවලු. ඒ වගේම SO සමාන යටයි SO සමාන යටයි. ඒ කියන්නේ මේ PS කියන පාදය අපිට හරියටම මේ පාදයට සමානයි. මොකද සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයිනේ. ඉතින් වාට ලියන්න පුළුවන් PS අපිට දීලා තියෙන එක සමානයි QR ට. PS සමානයි QR. හේතුව තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. ඒ හින්දා ඒ දෙක සමානයි. එතකොට මේ අපිට මේ QR ආධාරකය ගත්තොත් ලම්බ උස තමයි මේ SO කියලා වෙන්නේ. එතකොට අපිට මෙන්න මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දීලා තියෙන PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් මේ ආධාරකය. ඒ කියන්නේ QR වැඩි කිරීම මේ ලම්බ උස OS ගේ. එතකොට අපි QR අගේ දීලා තියෙනවා. QR අගේ අපි මේ QR සමානයි කියවනේ PS ට. ඒ හින්දා PS අගේ දීලා තියෙනවා QR අගේ දන්නවා. ඒ QR අගේ නැත්නම් PS අගේ 6 cm කියලායි වෙන්නේ. OS අගේ මෙතන OS අගේ දීලා තිබ්බ 8 cm කියලා. ඉතින් අපිට ওই දෙක වැඩි කරලා ওই සමාන්තරාශ්‍රය වර්ගඵලය ගන්න පුළුවන් 48ක් කියලා cm වර්ගය කියලා වර්ගඵලය 48. 8 වරක් 6 48ක් වෙනවා.
නමුත් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ. අපෙන් අහන්නේ PST ත්‍රිකෝණයේ වර්ගඵලය. අර සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්. PQRS සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් වෙන්නේ. එතකොට අපිට භාගයයි මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 48ක් වුණා. අන්න එතකොට අපිට මේක 2 මෙතන 2යි එන 4යි 24යි cm වර්ගය කියලා තමයි ඔයාට අදාළ PST සමාන්තරාශ්‍රයේ PST ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ. මෙන්න දීලා තියෙන රූප සටහන. ඒ රූපේ සටහන මෙන්න මේ විදිහට රූපයේ KLMN හා KLPQ සමාන්තරාශ්‍ර දෙකකි. KLMN කියන සමාන්තරාශ්‍රය ඒ වගේම KLPQ කියන්නේ සමාන්තරාශ්‍ර දෙකක්. ඉතින් ඒකේ මේ දෙන්න සමාන්තර බව, මේ දෙන්න සමාන්තර බව, ඒ වගේම මේවා සමාන්තර බව මාක් කරගන්න ඕන. PQMN සරල රේඛාවකි. PQMN කියන්නේ සරල රේඛාවක් වෙනවා. ඒ වගේම LM හා KQ රේඛා R හිදී ඡේදනය වේ. L M රේඛාවයි K Q රේඛාවයි මේ R වලදී තමයි මෙතනදී ඡේදනය වෙනවා කියලා කියනවා. ඊට පස්සේ KL පාදයේ S එක් දික් කර ඇත. මේ KL පාදය LK පාදයේ S එක්ක දික් කරලා තියෙනවා. මේ LK පාදයේ S වෙනකන් දික් කරලා තියෙනවා කියලා ඔන්න ඔය ටික තමයි පාට දත්තේ කියන්නේ. අපි මේක ලියද්දී දත්තේ කියලා ලියලා මේ ටික ලියන්න ඕන. රූප සටහන ඇඳලා ඊට පස්සේ දත්තේ කියලා ලියලා මේ කියපු ටික ලියන්න ඕන. ඊට පස්සේ සාකයු සාධනය කළ යුත්ත. සාධනය කළ යුත්ත කියලා ලියලා මෙන්න මේ සාධනය කරන රූපයේ දැක්වෙන දත්ත ලකුණු මේ වෙදි දත්ත ලකුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ SMN ත්‍රිකෝණයේ වර්ගඵලය. SMN කියලා කියන්නේ S M N මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය SMN ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා LPR ත්‍රිකෝණයේ වර්ගඵලය. LPR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔන්න ඔය ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්න. ඉතින් අපිට ඒක කරන්න ගත්තම අපිට ඉස්සෙල්ලාම කරන්න පුළුවන් දැන් මේ රේඛාවයි සමාන්තරයිනේ. මේ සමාන්තර රේඛා අතර පිහිටි මෙන්න මේ කියන ත්‍රිකෝණය අපි කියමු මේ ආධාරකය අපිට දීලා තියෙන MN ආධාරකය මතම පිහිටලා තියෙන MN ආධාරකය වන ඒ වගේම LS සහ MN සමාන්තර රේඛා අතර පිහිටි මේ එක ත්‍රිකෝණය. ඔය ත්‍රිකෝණේ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. එහෙම නැත්නම් මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වගේ භාගයක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. කියලා ඒක ලියන්න ඕන. ඒ වගේම මේ දැන් කියපු සමාන්තරාශ්‍රය හා වර්ගඵලයෙන් සමාන සමාන්තරාශ්‍රය තමයි ඒ කියන්නේ KL MN සමාන්තරාශ්‍රය හා වර්ගඵලයේ සමාන සමාන්තරාශ්‍රය තමයි KL PQ සමාන්තරාශ්‍රය. මොකද ඒකත් එකම ආධාරකය. මොකද්ද? LM ආධාරකය සහ PN සමාන්තර රේඛ අතර තමයි පිහිටන්නේ. ඊට පස්සේ මේ සමාන්තරාශ්‍රය අරගෙන මෙන්න මේ LP පාදය ගැන හිතුවොත් මේ LP පාදයේ ඉඳන් මේ ඒත් LP පාදයේ සමාන්තර රේඛා දෙකක් අතර පිහිටලා තියෙන මේ සමාන්තරාශ්‍රයයි එම පාදයේ කියන්නේ ආධාරකයේ සමාන වෙන මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් භාගයක් වෙනවා. අන්න ඒ ටික ලියපුවම අපිට මේ ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි කියලා ලියන්න පුළුවන්. අන්න ඒ ටික ලියන්න ඕන. මුලින්ම අපි පටන් ගමු. මෙන්න මේ වගේ අංක 1 හරි අංක 2 තමයි අපිට වැදගත් වෙන්නේ. අංක 2 අපි මුලින්ම ලියමු. අපිට දීලා තියෙන්නේ SMN ත්‍රිකෝණය. මේ SMN ත්‍රිකෝණය ගත්තොත් එහෙම SMN ත්‍රිකෝණය සමාන වෙනවා
මේ SMN කියන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා මෙන්න මේ සමාන්තරාශ්‍රය. මොකද්ද? MNKL සමාන්තරාශ්‍රය වගේ භාගය. සමාන්තරාශ්‍රය වගේ භාගයකට සමාන වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ කියපු මේ සමාන්තරාශ්‍රය සමාන කරනවා. මේ දැන් ඉස්සලා කියපු එකට හේතුව තමයි MN ආධාරකයේ සහ MN සමාන්තරයි SL කියමුකෝ අතර පිහිටීම. ඒක තමයි ඒකට හේතුව. ඊට පස්සේ මෙන්න මේ සමාන්තරාශ්‍රය සහ මේ සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමානයි කියලා ඊළඟට ලියන්න තියෙනවා. කොහොමද ලියන්නේ අපි? MNKL සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි KLPQ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. ඒ දෙක සමාන වෙන්නේ KL ආධාරකයේ සහ KL සමාන්තරයි NP අතර පිහිටීම නිසා තමයි. එතකොට ඒ වගේම දැන් අපිට මේ සමාන්තරාශ්‍රය වගේ භාගයක් තමයි මේ ත්‍රිකෝණය වෙන්නේ. දැන් මේ ත්‍රිකෝණය ඒ කියන්නේ අපිට කියලා තියෙන LPR ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. LPR කියන්නේ මේ ත්‍රිකෝණය. ඒකේ වර්ගඵලය සමාන වෙනවා මේ සමාන්තරාශ්‍රය වගේ භාගයකට. භාගයයි KLPQ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. එතකොට අපිට මේ කියපුවම දැන් අපි කිව්වේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වගේ භාගයක්. එතකොට මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. මේ සමාන්තරාශ්‍රය වගේ වර්ගඵලයෙන් භාගයක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙම වුණාම මේ ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ නිසා ඔයාලට ලියන්න පුළුවන් අපිට ඔය SMN කියපු ත්‍රිකෝණයේහි වර්ගඵලය සමානයි LPR ත්‍රිකෝණයේ වර්ගඵලය වේ කියලා අවසානයේ ලියන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ප්‍රමේයට ඊට පස්සේ යනවා. මෙන්න තවත් ප්‍රමේයක්. මේ ප්‍රමේයදී අපි කතා කරන්නේ එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ කියලා. මෙන්න ඉස්සෙන් පුරවන්න තියෙනවා. මෙන්න මේ එක ත්‍රිකෝණයක් අපි කියමුකෝ දත්තය. වලට යන් අපි ABC හා ABC ත්‍රිකෝණය මෙන්න ABD ත්‍රිකෝණ ABD ත්‍රිකෝණය මෙන්න එකම AB මෙතින AB ආධාරකය මත හා ABCD මේ AB මේ CD සමාන්තර රේඛා අතර පිහිටා ඇත. සාධනය කළ යුත්තේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABD කියන්නේ මේ ABD හි වර්ගඵලයට සමාන බව. නිර්මාණයක් තියෙනවා. අපි මේ ත්‍රිකෝණය ඒක සම්පූර්ණ කරනවා සමාන්තරාශ්‍රයක් දක්වා. මෙන්න මේ ත්‍රිකෝණය හා සමානම මේක විකර්ණය වෙන විදියට ත්‍රිකෝණය සම්පූර්ණ කරනවා. මේ ත්‍රිකෝණයත් මේ විකර්ණය වෙන විදියට අපි මෙයාට සමාන්තරව මෙයා අඳිනවා. අන්න එතකොට සමාන්තරාශ්‍රය සම්පූර්ණ වෙනවා. නිර්මාණය ABCE හා ABFD සමාන්තරාශ්‍ර සම්පූර්ණ කිරීම. සාධනය අපි සාධනය පටන් ගන්නවා. ඉස්සෙල්ලම ABCE දැන් කියපු ABCE කියන්නේ ABCE කියන්නේ මෙන්න මේ සමාන්තරාශ්‍රය. ABFD කියන්නේ මේ සමාන්තරාශ්‍රය. ඒක
වර්ගඵලයෙන් සමාන වෙනවා. එකම AB ආධාරකයේ හා AB සමාන්තරයි EF නිසා මේ සමාන්තර රේඛා දෙක අතර පිහිටන හින්දා ආධාරකය එකම ආධාරකයේ AB ආධාරකය සමාන්තර රේඛා දෙක අතර පිහිටන හින්දා වර්ගඵලයෙන් සමානයි. එතකොට භාගයයි AB CE මේ AB CE සමාන්තරාශ්‍රයෙන් භාගයක් හරියටම සමාන වෙනවා AB FD සමාන්තරාශ්‍රයෙන්ුත් භාගයකට. ඊට පස්සේ එහෙත් ABC ත්‍රිකෝණය මේ ABC ත්‍රිකෝණය ගත්තොත් එහෙම ABC ත්‍රිකෝණය සමානයි භාගයයි ABCE මේ ABC ත්‍රිකෝණය කියලා කියන්නේ මේ ත්‍රිකෝණය ABCE ත්‍රිකෝණයෙන් සමාන්තරාශ්‍රයෙන් භාගයක් කියලා. භාගයයි ABCE එකම AB ආධාරකය හා AB සමාන්තරයි CF නිසා. ඒ වගේම ABD ත්‍රිකෝණය ABD ත්‍රිකෝණයත් වෙනවා භාගයයි ABFD සමාන්තරාශ්‍රයෙන් භාගයක්. මෙතනත් ලියන්න තියෙන්නේ එකම AB ආධාරකය හා AB EF AB සමාන්තරයි EF නිසා කියලා ලියවනම් හරි. අන්න එතකොට අවසානයේ අපිට දැන් ABC ත්‍රිකෝණයත් වර්ගඵලයෙන් සමාන කරපු මේ සමාන්තරාශ්‍රයේ එක සමාන්තරාශ්‍රයෙන් භාගයක් ABD ත්‍රිකෝණයත් වර්ගඵලයෙන් සමාන කරපු සමාන්තරාශ්‍රයෙන් භාගයක්. එහෙනම් මේ දෙන්න ABC ත්‍රිකෝණය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමාන වෙනවා. ප්‍රමේය එකම සරල රේඛාවක් මත ආධාරක පිහිටි පොදු ශීර්ෂයක් සහිත ත්‍රිකෝණවල වර්ගඵල ආධාරකවල දිගට සමානුපාතික වේ කියන ප්‍රමේය තමයි තියෙන්නේ. ඉස්තම් පුරවන්න ගත්තම මුලින්ම මෙන්න මේ කියන ත්‍රිකෝණ දෙක බලමු. මෙන්න රූපේ දැක්වෙන ABD ABD මෙන්න මේ ABD හා ADC කියන ත්‍රිකෝණ දෙකට එකම ලම්බ උසක් නැත්නම් උච්චයක් තියෙනවා. එය AE කියලායි වෙන්නේ. එය AE වේ. ඊළඟට මෙන්න ඊළඟ එකේ කියනවාට ABD හා ABC ත්‍රිකෝණ දෙකේම ආධාරකය එකම හිස්තැනක් සරල රේඛාව. මොකද්ද? BC සරල රේඛාව. BC සරල රේඛාව මත පිහිටා ඇත. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයේ වැඩි කිරීම ආධාරකය තමයි BD ලම්බ උස AE කියලායි ලියන්නේ. ඒ වගේම ADC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයත් භාගයේ වැඩි කිරීම ආධාරකය වෙන්නේ BC කියලා. DC ආධාරකය. DC බෙදින ආධාරකය ලම්බ උසට දාන්නේ AEම තමයි. ඊට පස්සේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදූ විට එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල බෙදෙනවා. බෙදද්දී මෙතන ABD ත්‍රිකෝණයේ වර්ගඵලය උනේ භාගයේ වැඩි කිරීම BD වැඩි කිරීම AE. ඒ වගේම BDC ත්‍රිකෝණයේ වර්ගඵලය උනේ භාගයේ වැඩි කිරීම DC වැඩි කිරීම AE. ඊට පස්සේ මේ දෙක බෙදද්දී මේවා කැපෙනවා. මෙයා ඉවත් වෙලා යනවා. මෙයා ඉවත් වෙලා යනවා. එතකොට ත්‍රිකෝණ දෙකේ වර්ගඵල BD බෙදීම DC කියලායි වෙන්නේ. මේ ත්‍රිකෝණ දෙක වර්ගඵල BD බෙදීම DC කියලායි වෙන්නේ. එතකොට මෙයා බෙදීමෙන් මේ දෙක අතර අනුපාතය. එහෙනම් වර්ගඵල මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල අතර අනුපාතය සමානයි BD අනු DC කියලා වෙනවා. එහෙමනම් C පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D වේ. මේ BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි D.
AD මධ්‍යස්ථය මත AD මධ්‍යස්ථයකම AD පාදයේ මැද ලක්ෂය තමයි O කියලා කියන්නේ. මත O ලක්ෂය පිහිටා ඇත. ඒ කියන්නේ මේ කැල්ල මේ කැල්ල සමානයි. ඒ කියන්නේ මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි කියලා ඒ කියන්නේ. එහෙනම් වාගෙන් අහන්නේ AOB ත්‍රිකෝණයේ වර්ගඵලය AOB ත්‍රිකෝණයේ වර්ගඵලය AOC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි කියලා සාධනය කරන්න තියෙනවා. එතකොට මේකට අදාළ ප්‍රමේයක් ගත්තොත් එහෙම මේ ආධාරකයේ එකම සරල රේඛාවක නම් පිහිටලා තියෙන්නේ මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය ගත්තොත් මේ දෙන්න ගේ වර්ගඵල ආධාරකවල දිගට සමානුපාතික වෙනවා. එතකොට මේ ආධාරක දිගින් සමානයි කියන්නේ වර්ගඵලයක් දිගින් සමානයි කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ ABD ත්‍රිකෝණය ගත්තොත් ඒකෙත් මේ එකම සරල රේඛාවක තමයි ආධාරක පිහිටන්නේ. පොදු ශීර්ෂයක් තියෙන්නේ. එහෙනම් ආධාරක දිගින් සමානයි. මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ. එතකොට මේ දෙකත් වර්ගඵලයෙන් සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම AD ආධාරකයේ වන ADC ත්‍රිකෝණය ගත්තොත් එහෙම ඒකෙත් ADC ත්‍රිකෝණය මේ විදිහට AOC ත්‍රිකෝණයයි ODC ත්‍රිකෝණයයි. ඔය ත්‍රිකෝණ දෙක ගත්තොත් එහෙම ආධාරක එකම සරල රේඛාවක පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඒ ආධාරක සමාන වෙනවා. අන්න එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ආධාරකවල වර්ගඵලයට සමානුපාතික වෙනවා. ඒත් අපිට එතනින් මේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි කියලා අඳුර ගන්න පුළුවන්. එහෙමනම් අපි මෙයාට වර්ගඵලයෙන් සමාන වෙනවා කියලා අවසානයේ ලියන්න පුළුවන්. අපි බලමු ඒක ලියන්න. එහෙමනම් ඉස්සෙල්ලාම අපි ABC ත්‍රිකෝණය ගත්තොත් එහෙම ඒ ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ මෙන්න මේ විදියට. එතකොට AD නැත්නම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානුපාත වෙනවා ACD ත්‍රිකෝණයේ වර්ගඵලයට. එකට එක කියලා වෙන්නේ හේතුව තමයි ආධාරක සමාන හින්දා දිගින් මේ ආධාරකේ මේ ආධාරය සමානයි. ඒකට එක වෙනවා. ඒකට එක වෙනවා කියන්නේ මේ දෙකේ වර්ගඵල සමානයි කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ACD ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒ කියන්නේ ආධාරක එකම සරල රේඛාවක ආධාරක එකම සරල රේඛාවක එකම ශීර්ෂයක් තිබීම. අමතරව තව අපි කියනවා මේ ආධාරක දිගින් සමානත් වෙනවා. ඒ කියන්නේ අර BD සමානයි DC වෙනවා. ඒ දෙකම උනාට පස්සේ අපි කියනවා මේ දෙක වර්ගඵලයෙන් සමානයි කියලා. මේ දෙක වර්ගඵලයෙන් සමාන වෙනවා වගේම අපිට මේ ADB ත්‍රිකෝණය ADB ත්‍රිකෝණය ගත්තොත් එහෙම අන්නේ ත්‍රිකෝණෙත් අපිට මේ DBO කියන මේ DBO කියන මෙන්න මේ කියන ත්‍රිකෝණය සමානුපාත වෙනවා AOB ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට එහෙනම් ඒකත් එකට එක වෙනවා. ඒ හේතුව තමයි එකක් ඔය ආධාරක දිගින් ඒ කියන්නේ සමාන වීම. ඒ කියන්නේ AO සමානයි OD සහ එතකොට ආධාරක එකම සරල රේඛාවක පිහිටීම හා පොදු ශීර්ෂයක් තිබීම තමයි ওই ත්‍රිකෝණ දෙකටම හේතුව වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ওই ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයි. DBO ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා AOB ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ත්‍රිකෝණ දෙක ගන්නවා. ඒකෙත් අපිට පුළුවන් ACD ත්‍රිකෝණයේ ACD කියන මේ ත්‍රිකෝණයේ ඒ වගේම DCO ත්‍රිකෝණයේ වර්ගඵලය සහ AOC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් එහෙම එකට එක වෙනවා. එකක් තමයි ඒ වගේම ඒ වර්ගඵලය එකට එක වෙන්නේ එකට එක වෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ DCO ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කියලා AOC ත්‍රිකෝණයේ වර්ගඵලයට. මේවට හේතු තමයි
එකක් තමයි ආධාරක දිගින් සමාන වීම. දැන් ඒ කියන්නේ DO සමානයි OA සහ ආධාරක එකම සරල රේඛාවක පිහිටීම හා ආධාරක එකම සරල රේඛාවක පිහිටන ඒ වගේම පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු ශීර්ෂයක් තිබීම. අන්න එතකොට අපි කියනවා මෙන්න මේ කියන අවසානයේ ඔය අපිට කියලා තියෙන දැන් අපි කිව්වා මේ දෙන්න මෙයා මෙයාට මේ දෙන්න මෙයා මෙයාට සමානයි කිව්වා. ඒ වගේම මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි ඒ හින්දා මේ දෙන්න සමාන වෙනවා. අවසානයේ අපි ලියනවා අපිට හොයන්න කියපු මෙන්න මේ AOB ත්‍රිකෝණයේ වර්ගඵලය එම නිසා කියලා ලියමු AOB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා AOC ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ විදිහට අවසාන උත්තරය අපිට ලියන්න පුළුවන්.